දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ රටේ පවතින තත්ත්වයේ අනුව දුරස්ත භාවනා වැඩමුළුවකට නිස්සාරණවනේ පැත්තෙන් බලනකොට 15 වෙනි දුරස්ත භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවක් ඒක අද උදේ කමඨහන් දීම සිල් සමාදන් කිරීම කෙරුණා දවල් 1-2 ඒ සම්බන්ධ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වුණා. දැන් අපි යන්න හදන දවසේ ධර්ම දේශනාව සඳහා ශිල්ම දෙනායේ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සම්ති භික්ඛවේ ඒකේ සමනක් බ්‍රාහ්මන අපරන්ත කප්පිකා අපරන්ත දිට්ඨිනෝ අපරන්තං ආරබ්බ අනේක විහිතං අදිවුච්චති පදානං අභිවදಂತಿ තී. අවසරයි අපේ කරුකටීතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ භාවනා දුරස්ත භාවනා වැඩමුළුව සඳහා අපි තෝරාගත්තේ නැත්නම් තෝරලා දුන්නේ මේ පංචත්තය කියන සූත්‍රය. ඉතින් ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ සරුවචනාංශයේ විසින් දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ. මේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර 152ක් තියෙනවා. මේක අයිති වෙන්නේ ඒ තුන්වෙනි 50 පළවෙනි 50 දෙවෙනි 50 තුන්වෙනි 50 වශයෙන් කඩලා තියෙනවා පොත් තුනකට තුන්වෙනි එකට. ඒකේ මුල්ම වග්ගයට අඩංගු වෙලා තියෙනවා පංචත්තය සූත්‍රය කියලා. ඉතින් ඒක ඇත්තටම අර ආධුනික භාවනා පටන් අර ගන්න කෙනෙකුට මේක වටහා ගන්න පුළුවන් ද බැරිද කියන එක ප්‍රශ්නක් වෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් අපේ සරුවචනාංශ විසින් දේශනා කරන ලද්දක් සූත්‍ර පිටකයේ සංග්‍රහ වෙලා තියෙන එකක්. ඒ නිසා අපි මේ බණ භාවනා කරන අපි මේවා ගැන සාකච්ඡා කරන්න නැත්නම් දේශනා කරන්න නැත්නම් වෙන කවුරු කරන්නද කියන අදහස මතින් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ දුරස්ත වශයෙන් හෝ වේවා එහෙම නැත්නම් නීවාතික විස්තර කරපු ආකාරයෙන් හෝ වේවා ඒ භාවනාවකට මුළු දී කටයුතු කරන වෙලාවක අපි හැමදාම මතක් කරගන්නවා එක්කෙනෙක් වශයෙන් අපි බැඳිය යුතු නැත්නම් ඇවතුම් පැවතුම් වශයෙන් සරුවචනාංශය අපිට මූලික අනුග්‍රහ මේකට අනුග්‍රහ කළ යුතු ආකාර සඳහන් කරලා තියෙනවා. ඒක මූලික වශයෙන් පුද්ගලික වශයෙන් වෙනා වගේම ඒ භාවනා කරන අය අතර සමස්තයක් වශයෙන් පන්තියක් වශයෙන් සලකා බලන්නත් ඕන. ඉතින් ඒ විදිහට හැම වෙලාවෙම අපි ළඟ තියෙන මේ දෘෂ්ටිය ඍජු කරගන්න සර්වචනන්සේ සඳහන් කරලා තියෙනවා. අපි සීලානුග්‍රහිතා හෝති සුතානුග්‍රහිතා හෝති සකච්ඡානුග්‍රහිතා හෝති සමාධි අනුග්‍රහිතා හෝති පඤ්ඤා අනුග්‍රහිතා හෝති කියලා මේ තමන් දැනට ඉන්න මට්ටමින් ඔසවා තැබීමට දැනට යම් ඇදකුද පළුද්දක් තියෙනවා නම් දෘෂ්ටි ඒක ඍජු කර ගැනීමට කෙනෙක් විසින් අනුග්‍රහ කළ යුතුයි පස්සාකාරයකින්. ඒකයි අපි අද උදේ පිරිසම සීලයක පිළිහිටලා අපි යම් පදනමක් සකස් කරගත්තා. මේකට ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ හිත අලුත් කරගන්නවා. අපි සාමාන්‍යයෙන් භාවනා වැඩමුළුවකට ගියාම අපි ආයත මෙන්න මේ ඇඳුම් අඳින්නයි කියලා කියනවා. මෙන්න මේ වෙලාවට කැම ගන්නයි කියලා කියනවා. මේ වෙලාවට මේ කටයුතු කරන්න, මෙලාට සක්පම් කරන්න, මෙලාට පරියන් කරන්න කියලා හරි දෙකේ පන්ති ළමයෙකුට වගේ අපි කාලසටහනක් දෙනවා. ওই කාලසටහනේ හික්මීමක් තියෙනවා. ওই හික්මීම තමයි සීල කියලා කියන්නේ සීතල භාවයක්. ඉතින් ඒකට නතු වෙන්න හැම කෙනාටමත් බෑ, හැම කෙනාට කැමති වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ සීලේක පිහිටනවා කියන එකම නැත්නම් ඒක සමාදන් වෙනවයි කියන එකම ගොඩාක් සංසාරගත පුරුද්දකින් කෙරෙන්න ඕන. මේට ආවා
ඉරානයේ මිනිසෙක් බැඳලා තිබුණේ ලාංකික කාන්තාවක්. ඒ මනස හරියට ආදරය කරනවා ඒ කාන්තාවට. ඉතින් ඒ කාන්තාව කියලා නැතයි යගේ නෝනා මෙහෙට වෙලා තිබුණා මේ භාවනා කරන්න කියලා. ඉතින් ඒ කවදාවත් බෞද්ධ රටකට ඇවිල්ලා නැහැ. කවදාවත් මේ ප්‍රතිපත්ති මොනවක්වත් දන්නේ නැහැ. ඉතින් අපි යෝජනා කරා අඩු ගානේ පන්සල් සමාදන් වුණා කියලා. ඉතින් අක මම උපරිම උනන්දු වෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි මේ මොකද්ද දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. ඒකට 46 කුටිය හිටියේ. ඉතින් මං කිව්වා මේක සමාදන් වෙන්න සමාල්ලාට ඔයාගේ ඇදහිම් මට්ටමට ගැලපෙන්නේ නැතු වෙන්න ඉඩ තියෙනවා. නෑ ඒක ප්‍රශ්නයක් නෑ මම මෙතෙන් ආවේ බාන්දේ කියන දේ අහන්නයි මේ සමාදන් වුණා කියලා. ඉතින් පංචිල් පද පහ සමාදන් වුණා. සමාදන් වෙලා ගත කරා එකම පැයක්වත් හිත එක තැනක තියාින්නත් බෑ. ඒක රැයක්වත් නිදා ගන්නත් බැරි වුණා. රැය 11ට විතර ඇවිල්ලා මට කිව්වා මොන්නම තාලෙන්වත් ඉන්න බෑ කියලා. එතකොට අපිට පණිවිඩයක් කරලා දෙනවා මේ මාතර මොන හරි අපහසුතාවයක් ආවොත් ඕනේ වීදමක් කරන්න අපි ඒක කරන්නම් කියලා. ඉතින් පහුවෙන්ද උදේම මේ වාහනයක් ගෙන්නලා අපි පිටත් කරා. ඉතින් ආ බොහොම මහත්ම ගතියෙම කිව්වා බෑ ඉන්න බෑ. භාවනා කරන්න තියා ඉඳ ගන්න තියා සක්මන් කරන්න තියා මොනම තාලෙන්වත් හිත එක තැනකට ගන්න බෑ කියලා. ඉතින් බොහොම ලස්සනට ඇවිල්ලා කියනවා. මෙන්න මේකයි මට මේ නිින්ද යන්නෙත් නෑ, කැම අභිරුචියක් නෑ, මේ කිසිම තරහක් ද්වේෂයක් ඇත්තේ නෑ, වසන්ඩ බෑ. උඩත් කඩු බිමත් කඩු. ඉතින් ගියාට පස්සේ ඉතින් හරියට කනගාටු වෙලා මට ලිමක් වෙලා තිබුණා. ස්වාමීන් වහන්සේලා අපි වෙනින් ගත්ත උනන්දුට බොහොම ස්තුතියි. නමුත් මට මොකද්ද උනේ මන් දන්නේ නැහැ. මට කොහොමඩක්වත් ඉන්න බෑ. හැබැයි ස්වාමීන් වහන්සේ එකක් පොරොන්දු වෙනවා. සිල්පද පහනන් දිගටම රකින්න. මම ගිහිල්ලා මම සිල්පද පහනන් දිගටම රකින්නයි කියලා මට ලියුමක් වෙලා තිබුණා. ඉතින් මට හිතුණා මේ මිනිස්සු කවදාකවත් සිල්පදයක් කියන වචනයක් අහලා නැතුව මේ වගේ පරිසරයකට ඇවිල්ලා අපි කිව්වොත් මේ භාවනා කරන සිල්පදයක් රකින්න ඕන කියලා බෙල්ල උනක් දෙනවා. දීලා උත්සාහයක් ගන්නවා. හැමෝටම බෑ. ඒ කියන්නේ සද්ධාව නැති නිසාවත්, වීරිය නැති නිසාවත්, අවශ්‍ය නැති නිසාවත් නෙවෙයි. බෑ. ඉතින් ඒක අපි තීරුම් අරගන්න ඕනේ. සිල්පදයක් ගන්න, සිල්පදයක් රකින්නත් සෑහෙන පිනක් තියෙනවා. මේ සමහර විටනවා මේ කොයිදෝ නැති සිල්පද උඩුවේ දාගෙන මේ හිරිමාන්තිර කඳවුරට වගේ මොකටද සිල්පද අවශ්‍යතාවයක් නැහැ. ඒක දෝෂයක් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැත්නම් අවශ්‍යතාවයක් නැහැ. ඒ යම් කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන් සතිපාසල වගේ එකදී අපි කියන ප්‍රශ්නයක් නැහැ. සතිය වඩන්න පුළුවන්. හැබැයි ශිල්පදයක් සමාදන් වෙලා මේ වැඩේ කරනවා කියන එක ඉතින් දිව්‍ය බ්‍රහ්මයේ පවා අගය කරන දෙයක්. මොකද හැමෝටම බෑ. ඒක මේ කාටවත් තියෙන මේ දුසීලකම නිසා හෝ අශික්ෂිත බව නිසා නෙවෙයි. ඕනකම තියෙනවා. කරන්න බෑ. ඒ නිසා සීල අනුග්‍රහිතය කියලා කියන්නේ ඒ තරම තාමත්ම ගැඹුරු දෙයක්. බුදුජානනාංශ කියන්නේ ලෝකයේ අග්‍ර ධර්ම දෙකේ එකක් සීලය කියලා කියන්නේ. ඉතින් ඒ සීලය අනුග්‍රහ කරන්න අපි එකඟ වෙනවා පුද්ගලිකවත් එකඟ වෙනවා අපි සමස්තයක් වශයෙන් එකඟ වෙනවා. ඊගාට සුත අනුග්‍රහිතය දැන් මේ කරන වැඩි. එක්කෙනෙක් මොනාරි කියනවා අනිත් එකන අහගෙන ඉන්නවා. ඒක වෙන්නේ නැහැ කවදාකවත් වෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම ඉන්නේ යමක් එහෙම උකහා ගන්න මට්ටමක නෙවෙයි. අපි ඔළුවේ තියෙන්නේ ඇතුළත කච කචයක්. ඒක එළියට වක් කරනවා ඇතුළට ගන්නවා එළියට වක් කරනවා ඇතුළට ගන්නවා. ඒ නිසා එක දිගට යමක් අහගෙන ඉන්නවා කියන්නේ අර කලින් කියන සීල සමාදානය අවශ්‍යයි. ඒක කියන්නේ බහුසුත භාවයේ සුතමේ ඥානෙ පොතේ දැනුම මූල ධර්ම දැනුම. ඉතින් මේකෙන් නිවන් දකින්න බෑ. නමුත් මේක නැතුවත් බෑ. ඒක දහම්සොඬ වගේ ජාතකවල පෙන්නනවා බණ පදයක් අහන්න තිබුණ පිපාසාව. ඒ පිපාසාව නිසා ජීවිත පරිත්‍යාගයේ බණ පද අහන්න පෙළඹිච්ච යුගයක්. ඒත් එක බලනකොට අද යුගයේ ගත්තාම පුදුමාකාර විදිහට බණ කියන යුගයක්. ඉතින් ඒකෙදි Taman මේ යෙදිලා මේ බුරුමේ පඬිස්සංශ කියන විදිහට වැස්ස තියෙන වෙලාවේ Tamanගේ භාජනේ එළිය තියලා ඒකට ඒ වැහි වතුර ටිකක් පුරව ගන්නවා කියන එක කොච්චර වැස්සත් Tamanගේ භාජනේ එළිය තිබ්බේ නැත්තම් පිරෙන්නේ නැහැ. Tamanගේ භාජනේ ගිය ඇතුලේ තිබුණාට වැස්ස ඇවිල්ලා පුරවලා යන්නේ නැහැ. භාජනේ කටලොකෝයි බඩ පුංචි නම් කොරහක් වගේ ඉක්මනට පිරලා ඉතිරලා යයි. කට පුංචි බඩ ලොකෝයි නම් කලයක් වගේ පිරෙන්නේ නැහැ. බොම් පොටයි පිරෙන්නේ. ඉතින් වර්ෂා මාපකයක් වගේ කටේ ප්‍රමාණයට සිලින්ඩරයක් ආකාරයට තියෙනවනේ හරියට කිදාගේ වැස්ස අඟලක් වැහලා තියෙනවා කියන්නේ.
නැත්නම් ඒ භාජනේ යන පල්ලේ හිලක් තියෙනවනම් වැහලි වරනකොට වතුර යනවා. ඊට උජාති අපි ළඟ චරිත ගොඩක් තියෙනවා. යමක් අහලා එක දිගට අහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඒකට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අට්ටිකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිතෝ ඔහිතසෝතෝ ධම්මං සුනාති කියන අර්ථය හොඳට තේරුම් අරගෙන මානසිකාරයේ යනුව පවත්තලා කන් දෙකම එකට නතු කරලා ඔහිතසෝතෝ කන නතු කරලා බණ අහනවයි කියන එක මේක ලොකු ස්වාමීන් වහන්සේගේ භාවනාවක් කියලා. මේ ඉරියව්ව හොල්ලන්නේ නැතුව මේ කියන දේ අහගෙන ඉන්නවයි කියන එක ඒක අර සීලේම කොටසක්. ඉතින් උඟ දෙනකොට එහෙම පැයක් වාඩි වෙලා බනහන්න බෑද? ඉතින් ඒ බනහන්නේ පොල් ගාන ගමන් ඩ්‍රයිවිං කරන ගමන් මං එකේ දෝෂයක් දකින්නව නෙවෙයි. ඒක නෙවෙයි. ඒකට කටුකුරුන් දිසාංශින කාණ්ඩේ වල කියන ඇහෙන බන කියලා. අර වැඩි කරන ගමන් බන ඇහෙනවා. දැන් මේ කරන්න හදන්නේ අහන බණක්. ඒ සඳහාම අප වෙලා කැප වෙලා වාඩි වෙලා බණහන්. ඉතින් ඒකට ධර්ම ගෞරවය කියලා කියනවා. ඒකට අපි සාමනීර කාලෙම ශීකියා පද 10ක් 12ක් ඉගෙන ගන්න. මෙන්න මේ தത്വෙට ඉඳගෙන බණ ඇහුවේ නැත්නම් බණ කියන්න එපා. බණ කියන කෙනාට ආපත්‍ති. බණ කියන්නම් අහන්න මෙන්න මේ මට්ටමේ ඉන්න ඕන. ඉතින් අද ඒක බරපතල ප්‍රශ්නයක්. කාරණා කියනකොට මේ අහන්නගේ ඉරියව්වත් දේශනා කරන්නගේ ඉරියව්වත් සඳහන් වෙලා තිනවා ත්‍රිපිටකේ. නැත්නම් අපි කියන සීකියා පදවල. කියන්නේ සාමණේර කෙනෙක් අපි ලෝකෙට දානකොට ඒ සාමණේර ළමට කියලා දෙනවා. මෙන්න මෙහෙමයි සිවුර අඳින හැටි මෙහෙමයි බණ කියන හැටි මෙහෙමයි දානේ වන්දන හැටි. ඔච්චරයි සීකියාවල තියෙන්නේ. ඒ මොකද ඔය හතරේ සාමණේර වුණත් පැවිද්දා වුණත් උපසම්පදා වුණත් මිනිසුත් එක්ක හැප්පෙන තැන. ඒ හැප්පෙන වෙලාවෙදී මෙයා සිවුර එක පාත්තෙන් කරේ දාගෙන නටාන කියන ගමේ ගියොත් මිනිස්සු අර සරුවචනාසිකේ ආනා චක්‍රයට මේ මනුස්සයා මෙහෙමද මේ සිවුරට සලකන්නේ කියලා කරදර කරනවා. අන්දරට සලකන්නේ මෙහෙමද කියලා හිතනවා. ඇවතුම් පැවතුම් දිහා බලනවා. සාමණේරුණයි කියලා වෙනසක් නැහැ. යෝගෙන් බණක් කියනකොට ඒ සාමණේර කෙනෙක් වේවා උපසම්පදා කෙනෙක් වේවා අහන්න සදී පැහැදී ඉන්නවාද කියලා. ඉතින් ඒකට සුතමේ ඥාන ලබා ගැනීමේදී ඒ කරුණු අවශ්‍යයි. ඒ සඳහාම අප වෙලා කැප වෙලා බණාන. ඒකට ධර්ම සාකච්ඡාව. අපිට මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කයි කියමු. එහෙම නැත්නම් පිළිසිව්සිව් පිළිසිඹයාපත් මහරතනසෙන් දැක්කා කියලා කියමු. උන්වහන්සේගෙන් ගත යුත්තේ දැනගන්න. ගන්න නම් අපි හරියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න එපායි. කිසිම මේ ලෝකේ කෙනෙකුට තමන්ගේ தත්ත්වය හෙලි කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රශ්න ගන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒ අටක වර්ගයේ පාරායන වර්ගයේ තැන්වල බුදුහාමුදුරුවෝ තව නිර්මිත බුදු කෙනෙක්ම වාගෙන ඒ ස්වාමීන් වහන්සේලව ප්‍රශ්න අස්සනවා. මොකද ගිහි අහන ප්‍රශ්න එයාගේ මනස හිර වෙලා තියෙන ක්‍රමයට සංඥාවල වේදනාවල සංස්කාරවල ප්‍රශ්නය එළියට එනකොට මේ පොඩි ළමෙක් බහ තෝරනවා වගේ ග්‍රීක භාෂාව කතා කරනවා. මේ කියන්න ඕනේ දේ එක්ක වැල්වට අරන් හෙන්න තොගයක් කියනවා. ඒත් කියන්න ඕනේ දේ නැහැ. එහෙම නැත්තම් එකිනෙ මට කියා ගන්න බෑ කියලා. ඒ නිසා ඒ කමඨාන් සුද්ධ කිරීමේදී නිස්සාරණ වලපි ගොඩාක් ඉස්සරහින් ඉන්නවයි කියලා මම බොහොම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. ඒකට හේතුව ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ ඒක හරිය පැන්සලා කුල් කරලා දෙන්න වගේ බොහොම ලස්සනට තියුණු කරලා දුන්නා. මෙන්න මෙච්චරයි කියන්න ඕනේ. මෙන්න මේකෙන් තමයි අහනින් එක්කනට මේ කාරණා තේරෙන්නේ නැත්නම් ওই වැල්වට අරන් කිව්වට Taman කියවලා තියෙන පොත්වල විස්තර මේකේ කිව්වට මට මෙහෙම වෙන්න ඕනේ කියලා මං හිතුවයි කියලා කිව්වට ඒකෙන් ගනුදෙනුව වෙන්නේ නැහැ. වෙන විදියට කියනවා නම් නඩුව ඇහෙන්න නම් අදුරු ප්‍රත්‍යක්ෂ කියන්න ඕනේ. නඩුකාරට ඒත්තු යන්න ඕනේ මම කියන්නේ වෙච්ච දෙයක් කියලා. වෙන මොනවා තිබ්බත් උසාවියේ රැස් වුණත් සුප්‍රීම කෝට් එක වුණත් සිවිල් නඩු වුණත් අපරාධ නඩු වුණත් ඒ පිළිවෙලට නැත්තම් කරන්න බෑ. ඒ නිසා ඒක අද ඉතාමත්ම දුර්ලභයි. මේ මට තියෙන්නේ මේකයි දැනගන්න ඕනේ කියලා මං කියන්නේ හැම කෙනාම එහෙම අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඉදිරිපත් කරන දැනගන්න ඕනේ. සමහරුන්ට අනුග්ගේ ප්‍රශ්න දිහා අහගෙන ඉන්න කොටත් වෙනවා. නිල්ලඹ ඉන්නකම් මං කවදාකවත් ප්‍රශ්න අහන්න ගියේ නෑ. ඒ සුදු ඇත්තෝ කතා කරනකොට මම පුළුවන් තරම් අහගෙන ඉන්නකොට බැලුවා මට තියෙන මේ සුද්දාගේ ප්‍රශ්නයි මගේ ප්‍රශ්න දෙකම එකයි. මං හිතුවේ සුද්දා කියලා කියන්නේ වෙනම සතෙක් අංගාර ලෝකෙන් ඇවිල්ලා වගේ අපිට තියෙන ප්‍රශ්න නෑ කියලා. බැලුව බැලමට පේන්න තියෙන්නේ වෙනමම ආකල්ප
අපි නිකන් වෙනම සත්තු జాතියක් වගේ මිනිසුන් ගැහේ. නමුත් ප්‍රශ්න දිහා බලනකොට ඔක්කොගම එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ නොවි ළඟ හිටියත් ඇති කියන. අපි ලොකු සාන්තික වචනෙන් කියනවා වැඩ කරන පිරිසක් එක හිටියත් ඇති. මොකද එතන ඒ ධර්ම සාකච්ඡාව කියන එක සංක්‍රමණික රෝගයක්. බෝ වෙන ලෙඩක්. කවුරු හරි එක්කෙනෙකුට ප්‍රශ්න විසඳෙනවා නම් ඒ සභාවටම ඒ ප්‍රශ්න විසඳෙනවා. ඉතින් අපිට එහෙම පරිශද එහෙම ධර්ම සාකච්ඡා නැහැ. තියෙන මේ දේශපාලන සාකච්ඡා. මේ තියෙන මේ ආර්ථික සාකච්ඡා. මේ තියෙන මේ සමාජික සාකච්ඡා. එහෙම නැත්නම් මේ මම භාවනා කරනකොට මට මෙහෙම උනේ කියලා කියන දේක් ඇහෙන්නවත් නැහැ. ඉතින් අපි උත්සාහ කරමු මේ වැඩමුළුවේදී ඒක පුළුවන් තරම් කියන දේ කරන දේ කියන. ඉතින් ඒක සඳහා අනුග්‍රහ කරන්න ඕනේ. අනුග්‍රහ කරන්න කියන අපේ ජාතකයේ අපේ උප්පත්ති එක නැහැ. උප්පත්තියේ තියෙන්නම අතිශෝක්තිය. උප්පත්තිය තියෙම කාටවත් නිග්‍රහ කිරීමක්. මිසක් ඇති ඇති කියන්න දන්නේ නැහැ. ඒකයි බහ තෝරලා අපි මේක කරගන්න වැඩමුළුවේ අපි පැයක් ගන්නවා හැමදාම 12 ඉඳලා 1 ඉඳලා 2 වෙනකන්. ඊට පස්සේ තමයි සමතනුග්‍රහිතය කියලා කියන්නේ අපි පරියන්කයක් ගහලා එහෙම නැත්නම් සක්මනක් කරලා මෙන්න මෙතෙන්ට අවධානය යොමු කරනවා. ඒකාග්‍ර කරනවා හිත. ඒකෝදි භාවයටපත් කරනවා. ඉතින් ඕටි කරන්න සීලයක් නැතුව සුතයක් නැතුව සාකච්ඡාවක් නැතුව කරන්න බෑ. ඉතින් ඒකත් පළවෙනි දවසේ කරන්න බෑ. කරලා තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒක එක සැරයක් කරුවට හරියන්නේ නැහැ. ආයෙත් කරන්න ඕනේ. ඒ නිසා අනුග්‍රහ කරනවා කියන්නේ යලි කර බලන්න ඕනේ. කරලා හරි ගියත් කරන්න ඕනේ. ඉතින් ඒ සමත අනුග්‍රහිතයේ ආධුනිකයෙක් පැත්තෙන් එහෙම අපි විස්තර කරාට බුදු වුණාට පස්සේ සරුවච්චන් ආංශේ සමත වැඩුවා. සමාධිය වැඩුවා. ඒ කියන්නේ කී තරම් සැපේලවන එකක්. ඒ නිසා සරුවච්චන් ආංශේ පවා දවසේ මෙච්චර වෙලාවක් ඒ සමාපත්තියට සමවදිනවා. මොකද ඒ ශරීරයට පුදුමාකාර සාන්තියක් තියෙනවා ඒකේ. නිවන දක්වන එකත් එකක් තමයි. දැන් නිවන ලැබුවට පස්සේ සමාධිය වඩලා තියෙනවා. ඊට පස්සේ විපස්සනා අනුග්‍රහිතේ ප්‍රඥාව. ඉතින් ඒක මේ අර මුල හතරේ සංප්‍රයුක්ත බලය තමයි. සීලියත් සුතයත් සාකච්ඡාවත් සමතයත් එකතු වුණාට පස්සේ තමයි ඒ විපස්සනාව කියන එක නැත්තම් ඒ හරි දැක්ම එහෙම නැත්තම් මේ ත්‍රිලක්ෂණ දැක්ම එතන යමක් දිහා විප්ලවීය ආකාරයට බලන හැටි යමක් දිහා රැඩිකල් වාදීව බලන හැටි Taman දිහාම පිට කෙනෙක් විදිහට බලන හැටි බලපු දෙයම වෙනස් ආකාරයට බලන හැටි කියන මේ අපේ පවතින සමාජ සංස්කෘතිය සමාජ මේ පද්ධතිය හරහා බලන්න ඕනේ. ඇහි පේන දේ දිහත් නැත්නම් පෙනීම කියන එක දිහත් බලන්න. ඇහිීම කියන එක දිහත් බලන්න. ගන්ධ දැනීම කියන එක දිහත් බලන්න. රස පහස ධර්මතා ඒක දිහා බලනවා කියලා කියන්නේ ඒක නිකන් මේ දැන් හුඟක් බහුලව තියෙන වීඩියක් ගානේ නැත්නම් ආයතනයක් ගාව තියෙන ටීවී කැමරාවක් වගේ. එයාගේ වැඩේම ඔහේ බලන ඉන්නවා. යා කිසිසේත් මේ නාටකමට සම්බන්ධ නැහැ. එයා යන්නේ ඔත්තු බලන්න මේ CID කාර්යයක්. එයා ඉන්නේ පැත්තකට වෙලා ඒක කෝණයක් අර ගන්නවා. ඒක සියල්ල පේන තැනකට වෙලා බලාගෙන ඉන්නවා. එයා කවදාවත් ඒ බලන කෙනා හොරෙද්ද අයිතිකාරයාද මොකක්වත් කැමරාව කියන්නේ. කැමරාව කියන්නේ ඇති දේ වාර්තා කරනවා. ඒක කරන්නම බෑ අපි. අපි කරනකොට හැම තොරතුරක්ම ඒක හොඳයි මේක නරකයි ඒක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ ඒක සුබයි මේක අසුබයි අරක දිගයි මේක කොටයි කියලා ඔය එන හැම තොරතුරකටම ආරූಢයක් වෙස් ගැනීමක් කරනවා. ඉතින් ඒ වෙස් ගැනීමක් මිසක් අද භාවනාවක් නැහැ. ඒ වෙස් ගැනීමක් මිසක් ධර්මයක් අද නැහැ. ආගමෙන් කරන්නේ දකින් දේ වෙස් ගන්නවා. ඉතින් විපස්සනාවෙන් කරන්නේ ඒ ආගමෙන් අපිට දාලා තියෙන ඒ নানা ආකාර දෙයක් අඳුර ගන්නකොටම දකින්නකොටම වෙස් ගන්නන ගතිය පෙන්නලා දෙනවා. උඹට යමක් දිහා නිකන් කැමරාවක් වගේ බලන්න බෑ. උඹට යමක් අහන්නත් බෑ. උඹට යමක් විඳින්නත් බෑ. විඳින හැම දෙයකම මොකද්දෝ වමාරනවා. මොකද්දෝ වැක්කිරිලක් පක්කන. ඉතින් මේ පංචත්තේ සූත්‍රයේ තියෙන්නේ අන්න ඒ වගේ කාරණාවකටයි බහින්නේ. ඒකට සීලානුගායිතේ සුතානුගායිතේ සාකච්ඡානුගායිතේ සමතානුගායිතේ වගේ දේවල් ඉක්මවලා ගිය තැනක් නිසායි මම මුලින්ම අදහස ප්‍රකාශ කරේ සමහරට ආධුනිකයෙකුට මේක බර වැඩි වෙන්න ඉඩ තියෙනවා. මම මේ බය කරන්න කියනවා නෙවෙයි. ඒක නිකන් මතක් කිරීමක් සඳහා කරන්නේ. හැබැයි
දැන් මේ පොඩි ළමයිත් භාවනා කරන කාලේ, කතෝලික මිනිස්සුත් භාවනා කරන කාලේ, මුස්ලිම් අයත් භාවනා කරන කාලේ මේක තේරුම් ගන්න නම් අමාරු නෑ. තේරුම් ගැනීමේදී මේ පාවිච්චි කරන වචන ව්‍යාකරණ වල පටලවිල්ල මිසක් මේක මානව ධර්මයක් මේ කතා කරන්නේ. දෙවියන්ට අයිති ධර්මයක්වත් එහෙම නැත්නම් තිරිසන්ට අයිති ධර්මයක්වත් නෙවෙයි. මනුස්සයට අයිති ධර්මයක්. නමුත් ඉතින් මානවය ළඟ නැතිම දේ මනුස්සකම නේද? නානා හැකියාවල් නානා දක්ෂකම් තියෙන මනුස්සකම නැහැ. ඒ නිසා මේ මනුස්සකම තැනට ආවම සරුවචනාංශේ ඒක දිහා බලලා, ඒ කියන්නේ සීල සුත සාකච්ඡා සමතනුගහිතේ හරහා ගිහිල්ලා මේ මානවයාට තියෙන ප්‍රශ්න දිහා බලලා සරුවචනාංශේ පෙන්නන අනේක ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ කාරණාව ගැන මෙන්න මේ විදියට කියනවා. ඒක තමයි බුදුචානන්සේගේ කෘත්‍ය මේ ලෝකෙට ඇවිල්ලා මේ සීලය සමාදන් කරන බුදුහාමර මේ ලෝකෙට ආවේ නැහැ. මේ අපිට ඇවිල්ලා සූතමේ ඥාන ලැබලා දෙන බුදුහාමර මේ ලෝකෙට ආවෙත් නැහැ. සාකච්ඡා කරන්න බුදුන්සේ මේ ලෝකෙට ආවෙත් නැහැ. මේ සමතේ කියන බුදුහාමර පහළ වෙන්න ඉස්සර තිබුණ එක උගන්වන්න ආවෙත් නැහැ. උන්වහන්සේ ආවේ මේ ලෝකෙට පහළ වුණේ ඒ සීල සුත සාකච්ඡා සමතේ වඩලා ආවෝ ඇතුළ තියෙන මේ පටලවිල්ලක් තියෙනවා. ඒ ආපු නැති වඩන් නැති සීලෙ නැති සමාධිය නැති සුත සාකච්ඡා නැති අය ගැන කතාවක් නැහැ මෙතන. හැබැයි වැටෙන්න ඉඩ තියෙනවා. ඒගොල්ලෝ මේ වගේ සූත්‍රත් එක බලනවා මෙච්චර පැටලිලා නැහැ. ඒ සීලයක් නැති මිනිස්සයා මේ වගේ තැන්වල පැටලෙන්නේ නැහැ. සූතයක් නැති එකනටත් නැහැ. සාකච්ඡාවක් නැති එකනටත් නැහැ. සමතයක් නැති කෙනාටත් නැහැ. ඉතින් ඒක හොඳට පැහැදිලි වෙනවා මේ සූත්‍රයේ බොහොම සමානකම් දක්වනවා. ඒක නිසා මම මේ කිනාරපෑම කරන්නේ ඒත් මන්දෝත්සාහය කරන්න නෙවෙයි. සරුවචනාංශේ බ්‍රහ්මජාල සූත්‍රයේදී පෙන්වලා දෙනවා මේ එක එක ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සම්තිබික්කවේ ඒකේ ශ්‍රමණ බ්‍රාහ්මණ මේ සමහර බ්‍රාහ්මණ මෙන්න මෙහෙම තියෙනවා කියලා 62ක් විස්තර කරනවා. එක්කෙනෙකුට එක්කෙනෙක් ගන්න දෘෂ්ටි මේ 60 දෙනේ 49ක්ම හැදෙන්නේ දෘෂ්ටි හැදෙන්නේ ධ්‍යානය සමතය සමාධිය හරිය කෙනාට. මේ භාවනා ලෝකෙට විතරයි දෘෂ්ටි ප්‍රශ්න තියෙන්නේ. අනික් අයට නැහැ. ඊතුරු 13 තියෙන හොඳටම ප්‍රඥාව තියෙන අය. එතකොට මේ සම්මත ප්‍රඥා විපස්සනා ප්‍රඥා නැත්තම් සමත භාවනා විපස්සනා කියට දෘෂ්ටි ප්‍රශ්න නැහැ. ඔය කන බොන ස්ත්‍රී දූෂණය කරන සූදු කෙලින අයට මේක ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ අපේ තියෙනනේ සමාජයේ මේ නම්බුකාර ලෙඩ කියලා જાතිය. දිවෙඩියාව නම්බුකාර ලෙඩක් කියනවා. ප්‍රෙෂර් එක නම්බුකාර ලෙඩක් කියනවා. කොලෙස්ටරෝල් කියවා නම්බුකාර ලෙඩක්. ලෙඩේ හැදුනත් ඒක වැඩි හිටියන්න මොකද? සල්ලි කාරණේ විතරයි හැදෙන්නේ. ආන්නේ වගේ මේ දෘෂ්ටි ප්‍රශ්න සමතේ භාවනා හරියට ආපු ප්‍රශ්නයක්. ඉතින් ඒක භාවනා කරන්න ඉස්සර මම දැක්කේ මේ ඉල්ලගෙන කන පරිප්පුවක් කියලා. භාවනා කරනකොට මෙන්න මේ වගේ ප්‍රශ්න රාශියක් එනවා. ඔය පාම් ප්‍රශ්න, ඩොලර් ප්‍රශ්න, කොරෝනා ප්‍රශ්න නෙවෙයි මේ. බහන හර්ගිය කෙනෙකුට එන මේ දෘෂ්ටි ප්‍රශ්න. ඉතින් අපි බණ භාවනාවක් යෙදিলা කොරෝනා තියෙද්දිත් බණ භාවනා කරලා යනකොට අනිවාර්යයෙන් මේකක පැටලිලා ඉන්නේ. ඉතින් ඒක අනිත්‍යවයි වෙන් කරලා මෙතන තියෙන්නේ සමතෙන් ආපු දෘෂ්ටි ප්‍රශ්නයක්, මෙතන තියෙන්නේ විපස්සනාවෙන් ආපු දෘෂ්ටි ප්‍රශ්නයක් කියලා වෙන් කරලා දැනගන්නම් පරාසය දැනගන්න ඕන. ඒක අයින් කරන්න බෑ. ඒක වශයෙන් අයින් කරන්න බෑ. අයින් කරන්නම් ඒක තලයේ මෙන්න මෙතනයි මෙයා ඉන්නේ. මෙන්න මෙතෙන්දයි මෙයා ගැලපෙන්නේ කියන එක දැනගන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවා අපිට තණ්හාව අයින්කරනද තණ්හාව තුනට කඩලා පෙන්වනවා බුදුහාමර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තණ්හා කියන්නේ එක තමයි. අපි ගත්තොත් එක කඹේ. ඔබ තේඩා තුනකින් හදලා තියෙනවා. ඒසයි තේඩා තුන වෙන් කරලා බලපන්. අපි තුන පාට තුනක තේඩා තුනක්. එතකොට මේ තේඩා තුන එකිනෙකට ඇඹරෙමින් ගිහිල්ලා එක තේඩාවක තියෙන හයිය වගේ තුන් ගුණයක් නෙවෙයි තේඩා තුනක් ගත්ත එක ඊට වැඩි බලයක් තියෙනවා. තේඩා තුන වෙන් වශයෙන් ඒ වගේ තියෙන ආතති ශක්තියක් තියෙනවනම් ඊට වැඩි අතිරේක බලයක් තියෙනවා. තුන එකට ඇවිල්ලා දඟ වැටෙනවා. ඒක කියනවා සම්ප්‍රයුක්ත ශක්තිය කියලා. නමුත් මේ සම්ප්‍රයුක්ත ශක්තිය බැලුවොත් නම් කඩන්න බෑ වාගේ. කඩන්න මේක ලිහලා පෙන්නනවා බුදුහාම කියනවා විචිතුරු කරලා පෙන්නනවා. ඒක කියනවා විචිත්‍ර කරලා පෙන්නනවා. ඒක කියනවා විභජ්‍යවාදී කියලා. ඒ නිසා මුළු සමස්තය කඩන්න බැරි නම් අපි නලාගාරංව කුංජරෝ මහා විශාල උණපඳුරක්
ඇතා එක එක උණ ගහ ගලවන්න ගියොත් ගලවතයි. නැත්තම් ඇතා වගේ 10 ගුණයක් ලොකුයි උණ පඳුර. ඇතාට හිතන්නවත් බෑ. එක ගහ ගත්තොත් පුළුවන්. මේ ක්‍රමයෙන් තමයි බුදුරජාණන්සේ කොට ගියේ. මේ ක්‍රමයේ තමයි අපිට පෙන දැකපුවම උණ ගහ බල්ලා ආබෝ ඒකනම් ගලන්න බෑ ඒක මා විශාල එකක් කියලා පස්සෙන් පස්සට යනවා. අපි ඒක සමස්තයක් එකතුවක් ඒ එකතුවේ එක එක අංශුවක් කොච්චර හයිය නැහැ. gediy වශයෙන් සංප්‍රයුක්ත බලය ආපුව අමුතු මොකද්දෝ අතිරේකයක් එනවා. ඒක බොහෝ විට පෙන්නනවා අපි පුද්ගලයෙක් ගත්තොත් මේ දෙතිස් කුණපයක් තියෙනවා. කේශාලෝමාන අකාදන්තා තචෝමන්තන් ආදිවති මේ එක එක කුණපයකටවත් ප්‍රියක් වෙන්නේ නැහැ. මේක ඔක්කොම වෙලා ගෑනු කෙනෙක් කියනකොට ඔන්න ප්‍රියභාව වෙනවා. පිරිමියෙකුට. එහෙම නැතුව පුරුෂයෙක් කියලා එනකොට ස්ත්‍රියට බැඳීමක් එනවා. එහෙම නැතුව මේ පුරුෂයෙක් වේවා ස්ත්‍රියක් වේවා කෙස්ලොම් නියදත් අරගෙන පෙන්නන්න බෑ කද්දාකවත් මනාපයක් අසුචි. එහෙනම් මේ ඔක්කොම එකතු වුණාට පස්සේ එන සංප්‍රයුක්ත මේ අපි කියන්නේ පෙනුම මේ හුවා දක්වන දේ මොන්නම තාලෙන්වත් හිතා ගන්න බෑ. මේ කොහෙදෝ තිබුණ මේ අසුචි 32ක් එකතු කරලා ලෝකේ තියෙන ප්‍රියම වස්තුව මරා ගන්න දේ කසාද බඳින දේ දික්කසාද වෙන දේ හැදෙන්නේ කොහොමද කියලා. ඒ බුරුමේ පන්සිංශ කියනවා බෙන්ස් මර්සිඩීස් බෙන්ස් එකක් කරගන්න. ඒක කෑලි වලට කඩන්න. ඒක පුංචි අණු කුඩා රාශියක් තියෙනවා. ළමයිකට කියන්න බෑ සෙල්ලම් කරන්න ගන්න කෑල්ලක් තියෙනවද කියලා. සෙල්ලම් කරන්න ගන්න තරම්වත් ලස්සන දෙයක් නැහැ. මජං ගෑවිලා විකාර රූප තියෙන්නේ. ඔක්කොම හැදිලා අඹ ගෙඩිය වගේ තියෙනකොට බුද්ධ අම්මේකට තියෙන ආසාව. අන්න ඒ වගේ මේ සමස්තය කඩා බැලීම දේව නිර්මාණවාදයට කරන හෙන පහරක්. දේව නිර්මාණවාදී කියන්නේ මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. මේක කපල කොටන්න යන්න එපා. පේනවා නේද කොච්චර ලස්සනද? ස්ත්‍රියාවක් පුරුෂයෙකුට කොච්චර ලස්සනද? පුරුෂයෙක් ස්ත්‍රියට කොච්චර ලස්සනද? නා නිර්මාණ වාහනයක්, ටෙලිෆෝන් එකක් කොච්චර ලස්සනද? ඕක දිව්‍ය නිර්මාණය. ඕන කෙනෙක් කරනකොට පතුරු ගහලා බලනකොට මොන දිව්‍ය නිර්මාණයක හයිඩ්‍රජන්, හීලියම්, ඔක්සිජන් වලින් ඇදිලා තියෙන්නේ. ඔය එකක්වත් ප්‍රිය නැහැ. ඔය එකකවත් ගන්න දෙයක් නැහැ. අන්නේ බෙදලා බලන්න අකමැත්තක් සමස්තයට ප්‍රිය කිරීම හා සමානයි. බෙදා බැලීමට තිය අකමැත්ත සමස්තයට ප්‍රිය කිරීමත් කියන එක අතර මිනිස්සු හිර වෙලා තියෙනවා. තමන් ප්‍රිය කරන දේ බෙදලා බලන්න කැමති නැහැ. ඒක නිසා මේ විද්‍යාව පැමිණීමෙන් උනේ මේ දේව නිර්මාණය කියන එක බෙදලා බැලුවා. බෙදලා බලලා ආවර්ත වගුවේ කිව්වා මේක හැදිලා තියෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය වලින්. එතන මේක හැදිලා තියෙන්නේ ඝන ද්‍රව වායු සහ තාප කියන දේවල් වලින්. බුදු අම්මේ. ඒතර දෙයයන්ාන්තේ හැදිලා තියෙන්නේ තේ හතරෙන්ද කියලා ඔන්න ප්‍රශ්නයක් ආවා. මේක මාපු දෙයයන්ාන්තේ හැදිලා තියෙන්නේ ඕකෙන්ද කියලා. ඉතින් අර දේ කපා කොටා බැලීම ඇනලිටිකල් කියලා කරනවා නැත්නම් විභජ්‍යවාදය කියලා කියනවා ඉස්ලාම ලෝකෙට. ගිනාවේ බුදුජානනාංශේ මහවීරයි කියන නිගණ්ඨනාතයි කියන මේ දෙන්න තමයි. එතෙන් දෙනකන් gediya පිටින් බලලා ඒකට අත තියන්න එපා. ඒක දේව නිර්මාණයක්. ඔය මිනිස්සයා කියන්නේ දෙවියන්ගේ ස්වරූපේ කපලා කොටලා බලන්න බෑ. සර්වචන්සික කපලා කොටලා බලන්න එපා. ගිහලා තෝරන්නට ගිහලා බලාපල්ලා. බල්ලෝ කාලා රිලව් ඇදලා තියෙන හැටි බලනකොට ඔන්න පෙනෙයි නිර්මාණය. සිරිමාව ගණිකාවක් එක රැයකට කවණු 1000ක් හැමදම බුක් වෙලා. රාජ මහා මාත්‍යවරුන්ගේ කුමාරවරුන්ගේ. අනේ මරණයට පස්සේ බුදුරජාණන්සේ කිව්වක මිනිහ කුණු සත්තුන්ට කන්න දෙන්න එපා. තුන්වෙනි දවසේ විතර ගිහිල්ලා වෙන්දේසියක් දැම්මා. කවුද කන්න කැමති? 1000යි ලන්සුව. 500යි. අර මාළු මාකට් එකට ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවද දන්නවා මාළු මාකට් එකේ එහෙම තමයි මේ ගුරා 3000යි. ඔන්න ගාන බසගෙන බසනට කවුරුට ගන්න. ඉතින් මේ ගිහිල්ලා බලනකොට නිකන් දෙන්නත් කැමති වුණේ නැහැ. ඉතින් ඒ වගේ මේ අපි මේ අහුවෙන දේ විදා දැක්වීම වෙන්කොට දැක්වීම තමයි ඔය නාම රූප පරිච්ඡේද ඥානය කියලා අපි විපස්සනාවේදී හාපුරාවට ගන්න. ඒකෙදී මේ දැන් අපි භාවනා පැත්තට පොඩ්ඩක් මේක ගෙනියන විදියට ගත්තොත් අපිට හුස්මට හිත යන්නේ නැහනේ. ඒකෙදී ස්වභාවයි. ඒක නෙවෙයි පිම්බීම හැකිලිමක් ඇවිල්ලා තියෙන්නේ. ඒත් යන්නේ නැහැ හිත. එහෙම යනවනම් ඉතින් අතර මෙතන කට්ටිය රහත් වෙලා ඉන්න එපා. එහෙම නැහැ. උවමනාවක් තියුණත් යන්නේ නැහැ. ආස්වාස ප්‍රසවාසයට යන්නේ නැහැ. පිම්බීම හැකිලිමට යන්නේ නැහැ. ඇවිදිනකොට වම දකුණට යන්නේ නැහැ. ඉතින් අපි පුදුමාකාර සුරංගනා කතා කියලා ඒ කෙනාට කියනවා මේක යන්නේ නැති බව හැබැයි පුතා. කොහොම හරි බලපන්. ඒක තමයි ඔය කියන බුදුහාමර තියෙන සද්ධාව. ඒ තමයි සීල කියන්නේ.
ඉතින් ඒකෙදී ඥානාරාම ස්වාමීන් කියනවා කොලයක් අරගෙන මෙන්න මෙහෙම ලියන්නකෝ. මේ ආස්වාසිය බලනකොට ඒ ආස්වාසියේ හිත තියෙන වෙලාවේ මොනවද වැටෙන්නේ කියන්නකෝ. මොකාටවත් මොකක්වත් වැටෙන්නේ නැහැ. හෙට වෙනකම් භාවනා කරලා බලන්නකෝ. ආස්වාසිය කියනවා නැහැ. ඒසුර කියන එමනේ ප්‍රස්වාසය නෙවෙයි කියලා වැටෙන්නේ නැද්ද කියලා. ඒක ආස්වාසය කරනවාදී ආස්වාසය මෙහෙමයි මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා වැටෙනවනම් අන්න පටන් ගත්තා විභජ්ජේ. අන්න පටන් ගත්තා විපස්සනාව. ආස්වාසය දිහා බලන්න මේක ආස්වාසයමයි කොහොමද දන්නේ? ප්‍රස්වාසයේදී මේ විදිහට වෙනස් වෙනවා. ඉතින් අපි පොඩි ළමයෙකුට භාවනාව දාලා එතන අපි කියන්නේ සතිය දාලයක් කියනවා. ඉතින් ඔයාලට ඉඳගෙන ඉන්නකොට ඇවිදින කොටයි වෙනසක් තියෙනවා. ඉතින් පේනවනේ මේ පොට්ටේකට උනත් පේනවනේ ඒක. ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇවිදිනවා. මොකද්ද වෙනස? ඉතින් භාවනා කරන්න ඕනේ නැහැ ඒකට. හරි භාවනා කරන්නකෝ බබා ධක්මං කරන්නකෝ බබා ඉඳ ගන්නකෝ දැන් මොකද්ද කියන්නේ? ඔන්න එතකොට ටිකට උත්තර දෙනවා. ඒ අර දෙක ගැළපීමේ ඒ වගේ සාපේක්ෂතාවය කියනවා. ප්‍රායෝගිකත්වයක් තියෙනවා. අන්න ඔය දෙක තමයි මේ කමඨහං සුද්ධ කිරීමේදී අපි පෝණ දේ යෝගාවචරයට. පෝලා කියනවා ඔයා උත්සාහ කරන්න මේක වලට ආර්ථිකයට වැඩකුත් නැහැ, දේශපාලන වැඩකුත් නැහැ, සමාජ වැඩකුත් නැහැ. ආස්වාද කරන බව දන්නේ කොහොමද? ප්‍රසවාස කරනකොට ප්‍රසවාස කරන බව දන්නේ කොහොමද? ඉතින් එයා උත්සාහ කරනවා. ඉතින් හරි අවංක උත්සාහයක් කරනවා. හැබැයි ගොළුෙක් වගේ. බහතෝරලා නැහැ, එළියට එන්නේ නැහැ. ඉතින් කටට උත්තර දීගෙන අහනවා. හුස්ම ඇතුල් වෙනකොට පිට වෙන එකේ වෙනසක් එහෙම වෙනසක් නැද්ද කියලා. ඒත් අල්ලන්න බෑ. ඉතින් කොහොම හරි කරලා අපි හිතුව මේ ගුරුවරයාගේ දක්ෂකමට හෝ මෙයා පෙරපෙන තිබුණා හෝ දැන් නැවත නැවත උත්සාහ කළා මෙයා ආස්වාද ප්‍රසවාස දෙක වෙනස ඇල්ලුවයි කියලා. සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඊට පස්සේ ඒ අල්ලගත්ත ආස්වාද ප්‍රසවාසයේ එක්ක සටහන එක්ක ආකාර වශයෙන් මේක දිගද කොටද ප්‍රියද අප්‍රියද දුරද ළඟද ගොරෝසුද සියුම්ද දාන පොඩි මේ බහතෝරන්න වචන ටිකක් දාලා කොහොම හරි කරලා මේ ආස්වාසිය දිගයි ප්‍රස්වාසයත් දිගයි ආස්වාසිය දිගයි ප්‍රස්වාසය කොටයි ආස්වාසිය කොටයි ප්‍රස්වාසය දිගයි ආස්වාස ප්‍රස්වාස දෙකම කොටයි ඕන ඔය විදිහට දාලා මෙහාට අර දන්නේ නැති බහතෝරගත්තට පස්සේ ඒක හොඳට දිගට ගෙනිච්චට පස්සේ කියන හොඳයි දැන් දැක්කනේ හුස්ම එන කොටයි යන කොටයි ගේට්ටුවක ඉන්න මොරකාරයෙක් ඇතුළට එන වාහනයි පිටතට වාහනයි දෙකක් නේ. ওই දෙකේ එක ඉරේ ලියන්න එපා. ඉරි දෙකක් ගහලා මේක යන වාහන ලියන්න මේක එන වාහන. ඒකට අර කියන්න පුළුවන් ගිය වාහන ඔක්කොම ආවද කියලා. ඒ තමයි ජොබ් එක. කියලා ආස්වාද ප්‍රසාද දෙක ගලපලා අහනවා. මේ ආස්වාසියේ වශයෙන් එන වාහන දෙකේ අතර වෙනසක් තියෙනවද? ආස්වාසියෙන් ගිය ආස්වාසයට යනකොට අම්මෝ කවදාකවත් හිතා ගන්න බෑ. දීර්ඝ ආස්වාසියේ දීර්ඝම තමයි. කෙටි වුණොත් එයා නඩු දාන. ආපෝ භාවනා කරන්න බෑ මේ ටි වුණ ආස්වාසිය මේන් කෙටි වෙලා ඒක තමයි පෙන්වන්න ඕනේ. හරියට ආස්වාස් ප්‍රසවාසයේ වෙනස පෙන්වුවාට පස්සේ කියනවා ආස්වාසයෙන් ආස්වාසයට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වමෙන් වමට වෙනස දකුණෙන් දකුණට වෙනස. ඉතින් මේක අල්ලලා දෙන්න පුළුවන් වුණා නම් මේ වගේ දුරස්ත භාවනාවකදී වැඩේ ගොඩ. ඉස්සලා ආස්වාස් ප්‍රසවාසයේ වෙනස පෙන්නලා ඊට ආස්වාසයෙන් ආස්වාසයට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට. ඉතින් මේ විදිහට මේ ආකාර මේ වගේ තියෙන ආකාර පෙන්වන්නේ මුකුත් නැහැ භෞතික විද්‍යාව විතරයි උතන තියෙන්නේ. ඉතින් ඒක භෞතික විද්‍යාව දන්න කෙනෙකුට නම් ඒක තේරෙනවා මූලද්‍රව්‍ය අපි වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? ගණයකින් ද්‍රව වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? රත් කරනකොට අයිස් ටිකක් වතුර වෙන හැටි අඳුරගන්නේ කොහොමද? මේක ඝන මේක ද්‍රව. ඒ තවරත් කිව්වොත් වාෂ්ප වෙනවා. ඊට හරි ගියාම ටර්බයින් මැෂින් එකක් වැඩ කරන්න බලන තාපයක් බාටපත් වෙනවා. ඉතින් මේ එකම තමයි. ඉතින් ඒක භෞතික විද්‍යාව තේරෙනවා. දැන් උඹේම හුස්ම උඹේම වම දකුණ මේ විදිහට වෙනස් වෙනවා දකින්නකොට ඒ දැකීම සාර්ථක වෙච්චය ගන්න අපි යනවා දැන්. සාර්ථක වෙච්චයට පේනවා දැන් මෙහෙම භාවනා කර කර ඉන්නකොට මේ මම කියන කෙනා පෙන්වන්න පුළුවන් පාටක් ගඳක් රසක් හැඩයක් ඇති සංඥාවක් ඇති කෙනෙක් කියලා දැන් මම ඉන්නකොට මම දැනගන්නේ අසවල් ගුණේ අසවල් පාටෙන් ගඳෙන් රසෙන් කියලා අල්ලන්න පුළුවන් කියන જાතියක් ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ හුඟක් භාවනා කරපුවා ගැන මේ කතා කරන්නේ. ඒකේ සමන බ්‍රාහ්මණ ආත්මය සංඤේ කියලා කියනවා. හඳුනා ගන්න පුළුවන්. ලකුණක් දාන්න පුළුවන්. ඒ ලකුණ උන අඳුර ගන්න පුළුවන්. ඒ නිසා ආත්මයේ සංඤේ.
ඉතින් අපි ඒකට ආත්ම සංඥාව කියලා නිකන් සාමාන්‍ය වචන වලට ඉතින් එහෙම භාවනා කරනකොට හරිය අයගේ සීලයක් තියෙන, සුතයක් තියෙන, සාකච්ඡාවක් තියෙන, සමතියත් හරිය කෙනාට කියනවා මට මේ භාවනාව පිළිනකොට සතිය පිළිනකොට මම ඉන්නවනම් මෙන්න මේ ලකුණු තියෙනවා. ඒ කියන්නේ මම මැරලා නැත්තම්. මට නිින්ද ගිල්ල නැත්තම්. මට මුර්ජා වෙලා නැත්තම් මෙන්න මේ ලකුණු තියෙන කියලා ආත්මය හඳුනාගත හැකි සංඥාවක් ඇත්තේ කියන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ කියන්නේ හොඳ වැදගත් කොටාශයක් කියන භාවනා කරනකොට මම වෙමි කියන එකට ලකුණක් ඇත. සංඥාවක් ඇත. සලකුණක් ඇත. ඒ සලකුණ තියෙනවා මම වෙමි. ඉතින් ඒක බටහිර මානසික විද්‍යාව උයගන්නන්න ගිය ඒ ටානි ඩෙකාට් කියන කෙනා කිව්වා ergo cogito sum. මම ඉන්නවනම් මම හිතනවා. I think therefore I am. ඉතින් එයා කිව්වා මේ හිතවිල්ල තමයි මමයාගේ අත්‍යන්ත ලක්ෂණය. හිතන්න බැන්න මම නෑ, හිතනකොට මම ඉන්නවා. ඉතින් ඊට පස්සේ මේගොල්ල ඒ හිතන පැත්ත පල්ලියට බාර දීලා මේ පේන රූපේ තියෙනනේ මමයා කියන එක. ඒක දෙයියන්න බාර දීලා මේ විද්‍යාවට බාර දීලා උන්න බටහිර මානසිකත්වය හැදුනා. මේ සංඥාව මමයා කියන සංඥාවේ ඇත්තේ නම් මේ ඇතුළත කතාව තියෙන නැත්නම් හිතනවා නැත්නම් විතක්ක ਵਿਚාර දෙක තියෙනවා කියලා. ergo cogito sum. I think therefore I am කියලා. ඉතින් ඒක බුදුරජාණන් ඉස්සල්ලාම් පෙන්නවා ඒ කියන්නේ හුඟා කුගතෙක් ඔය රානේ ඩෙකාට් කියලා කියන්නේ බටහිර චින්තන විද්‍යාවේ පියා විදියට සලකන්නේ. ඒ නිසා මිනිස්සු බැලුවා මේ මම වෙමි කියන එකට මොකද්ද අත්‍යන්ත ලක්ෂණය කියලා. දා ඉඳලා මිනිස්සු කල්පනා කරලා තියෙනවා. ඉන්දියාව විතරක් නෙවෙයි. බටහිරත් කල්පනා කරලා තියෙනවා. ඉන්දියාවේකටත් අපි එනවා දැන්. ඊට පස්සේ තව කෙනෙක් කියනවා නෑ ආත්මයට කිසිම පාටක් ගඳක් රසක් හැඩයක් නැත. අසඤ්ඤේ. අඳුරන්න බෑ. සංඥාවක් දාන්න බෑ. මමයා කියන එකට නැත්තම් සක්කාය දිට්ඨියට කියන්නේ නැත්තම් ආත්මයට කියන්නේ ඒකට හැඩයක් නෑ. ඉතින් එහෙම ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒක ගැඹුරට යන්න වෙනවා. ගැඹුරට යන්න නැතුව බෑ. ඉතින් පංචත්තේ සූත්‍රේනේ අරගෙන තියෙන්නේ. ඉතින් ඒකයි ආත්මික සංඥාවක් ඇත්තේ ආත්මික සංඥාවක් නැත්තේ කියන මේ සංඤ්ඤාත්ත අසංඤ්ඤාත්ත කියන දෙක බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට පස්සේ අවුරුදු 600කට මෑත ඉන්දියාවේ පහළ වෙච්ච ශංකරාචාර්යතුමා කිව්වා මේ මූලික ආත්මයේ ගුණ නිර්ගුණ කියලා දෙකක් තියෙනවා. ගුණය තමයි ප්‍රකාශිත දේ. ඉන්න බවට ලකුණු තියෙන එක. හැබැයි ඒකේ නිර්ගුණ තත්ත්විකුත් තියෙනවා. නිර්ගුණ ආත්මේ තමයි ඔය පරමාත්මය කියලා කියන්නේ. කිසිම කෙනෙකුට පාටකින් ගඳකින් රතයකින් ගන්න බෑ. හැබැයි ඉන්න වෙලාවල් තියෙනවා අපිට පෙරේතයෝ ඉන්න වෙලාවට ලුණු බදින ගඳ එනවයි කියලා කියන්නේ. ඒ පෙරේත ගඳ කියලා කියනවා. පොළොංගු එනවනම් මකුණු ගඳ එනවයි කියලා කියනවා. අන්න ඒ වගේ ಗುಣ පේන වෙලාවලුත් තියෙනවා. එතකොට එයක් වෙනවා ආත්මය සුගුණයි කියලා. ඉතින් නිර්ගුණ ආත්මය මුස්ලිම් ආගමේ ඇඳලා හරි ලක් කෙරුවොත් මෙයා පිරිමයක් හම්බලා හෝ ඇඳලා මේ මච්ච මරනවා. හොඳින් තහන. ඒක නිර්ගුණයි. ඒක කියන්න බෑ. ඒක මිනිස්යාගේ හිත අතික්‍රාන්තයි. හිතන්න බෑ. ඒක නිසා ඒකට සලකුණක්වත් දාන්න එපා. මේ මේතකදී මේ නවසීලන්ත මිනිස්සෙක් දියනාසිකේ කාටුන් එකක් අඳලා. අනේ නවසීලන්ත තානාපති කාර්යාලයත් කැඩුවා. ඒ මොකද ඒක නිර්ගුණ ඒක අසංඤේ. ඒක ගැන කතා කරන්න යන්න එපා. මනුස්සයට හිතා ගන්න බෑ. මනුස්සයම වෙයි. එයා සංඥාවක් නැහැ. ඉතින් ඒක ගැන කියවපු මේ මේවා කියන්නේ මම මට මේ ආගංගික තරහට නෙවෙයි. එක තැනක සුද්ධ කුරානේ තියෙනවා දෙයයන්ාංශේ මෙහෙම කෙරුවොත් දෝතිම්ම දෙනවයි කියලා. ඒකට දෙයයන්ාංශට අත් දෙකක් තියෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. මොකක්වත්ම නැහැ ලකුණක් නැහැ මුළු කුරානේ කියවලා බැලුවොත් පේනවා දෙයයන්ාංශයේ කියන සංකල්පයට මේකට පරමාත්මය ගැන මේ කතා කරන්නේ. සංජී නැහැ. ලකුණක් පෙන්වන්න බෑ. ගඳක් නැහැ, රසක් නැහැ, පාටක් නැහැ, තැනක් නැහැ, වෙලාවක් නැහැ, කලාවක් නැහැ. ඊට පස්සේ ඒක තැනක තියෙනවා මෙන්න මෙහෙම හසුරුනොත් නම් දෙයයන් සන්තෝෂي උඹට දෝතිම්ම දෙනවයි කියලා. ඒකට මේ මුස්ලිම් කට්ටිය කියන එක ඒක රූපකයක් විතරයි. මේ නිර්ගුණ එහෙම නැත්නම් අසංඤී කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේ අසංඤී සංඤී කියන දෙකට බුදුරජාන් වහන්සේ දාපු වචනේ ගත්තොත් එimhe අනිදස්සන සනිදස්සන කියලා. නිදර්ශනයකින් පෙන්වන්න පුළුවන් නම් සනිදස්සනයි.
සරූපී. ඊට අනිදර්ශන தත්වයක් තියෙනවා වෙන්නන්නම බෑ. අපි මේ සාමාන්‍ය වාතයේ තියෙනවා කියලා දැනෙන්නේ කොළ හෙල්ලෙනවා ඉන්නේ. වාතයේ තියෙනවා කියලා දැනෙන්නේ උණුසුම සිසිලසෙන්නේ. අපි දැන් මේ විදුලියෙන් වැඩ ගන්නවා. මේක AC කරන්ට් එක DC කරන්ට් එක 33000 230 120 කියනවා එක එකක් දැකලා නෙවෙයිනේ වැඩ අරගන්නේ. ඒක වෙන කෘත්‍ය අනුව අපිට සංඥාවකින් කියදයි කරන්ට් එක වැදුණා කියලා. ඉලෙක්ට්‍රික් කියලා කියනවා. හෙනයක් ගැව්වයි කියලා කියනවා. අපි දැකලා නැහැ. දකින්නත් බෑ. එහෙම දකින්න දෙයක් නැහැ. ආන්නේ වගේ පරමාත්මය හෝ ජීවාත්මය කියන මේ දෙක ගත්තොත් භාවනා කරන අයට හිතෙනවා මම භාවනා කළ මට සතිය පිහිටියා නම් මේ ලකුණ තියෙනවා. මගේ සතිය නැත්තම් මේ ලකුණ තියෙනවා. අපි ආත්මය කියන කෙනේ සතියට කිට්ටු කෙරුවා. මේ විදිහට මේ මම වෙමි කියන එක පින්නන අත්‍යන්ත ලකුණක් ඇත්තේ කියන එකට කියනවා අත්තා සංඤේ සංඤී අත්තා. මම මෙන්න මේ නිසා මම දන්නවා මම ඉන්නවයි කියලා. ඊට කියන පිස්සු ඒක මේ ආත්මේ ලකුණක් නෙවෙයි ඒක වෙන එකක් මම නම් මගේ නම් මේ මමයාගේ නම් නැත්නම් ආත්මේ නම් කිසිම ලකුණක් නැහැ. ඉතින් ඔන්න ඔය දෙක විතරක් ඇති මම හිතනවා හුඟක් කලකට මේ භාවනා කරගෙන යනකොට අපිට ඇති වෙන ප්‍රශ්න කෝටියක් ඇති කරන්නේ. නමුත් මේ දෙක අතරමැද තව එකක් තියෙනවා නේව සංඤේ න සංඤේ. සංඥා ඇත්තේත් නැත්තේත් නැති. වරක නේව සංඥා නා සංඥා නා සංඥා. සංඥාවක් නැහැ වරක සංඥාවක් තියෙනවා. ඒක තමයි 8 වෙනි ධ්‍යානය කියලා කියන්නේ. මම කියලා කියන්නේ සංඥාවක් ඇත්ත සමහරට සංඥාවක් නැත. මේ දෙක අතරමැද පෙරලියක් පොල්පිට පාගනවා වගේ. ඉතින් ඒක තමයි අරූපී 8 වෙනි ධ්‍යානට ලක් කරන්නේ. ඉතින් ඒක තමයි උද්දකරාම පුත්‍ර අපේ සිද්ධාර්ථ තාපසතුමාට ඉගැන්වුවේ. ඊට ඉස්සෙල්ලා අකින්චඤ්ඤායතන කිසිවක් නැහැ කියන එක තමයි ආලාර කාලම ඉගැන්වුවේ. ඒ කියන්නේ අපිට ඒ නිසා මතයක් වෙනවා ඒ 7 වෙනි ධ්‍යානෙ 8 වෙනි ධ්‍යානෙ දක්වා ඒ වකට හිටපු සිද්ධාර්ථ තාපසතුමාගේ ගුරුන් වහන්සේලා දැන හිටියා සංජය දැන හිටියා අසිත තාපසතුමා දැනගෙන හිටියා කියලා. ඒ දැනගෙන ඉන්නකොට මේ අරූප ධ්‍යානවල ආකාසානංචායතනෙ විඥානංචායතනෙ අකින්චඤ්ඤායතනෙ නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන ඒ ආයතන රූපයේ අභාවය ආකාසානංචායතනෙන් ගන්න. හැබැයි රූපේ අභාවයේ තියෙද්දි ඒකට බැඳෙනවද නැද්ද? රූපේ අභාවයට කැමැති වෙනවද නැද්ද කියන එක විඥානේ ඊට යටින් ඉඳගෙන හොරකමක් කරනවා. ඒ අරූපී වූ විඥානංච මේ ආකාසානංචායතන කැමැත්ත අපි කියනවා මනාපමනාප ඒක ආකාසානංචායතන එකක් නෙවෙයි ඒක විඥානංචායතන එකක්. ඒ නිසා ආකාසානංචායතන ගිය කෙනාගෙන් අහන්න පුළුවන් ඒ හිස්කම පටවියාපෝ තේජෝන්ගේ අභාව ප්‍රඥප්තිය මනාපමනාප දෙකට අහුවෙන්නේ නැද්ද කියලා. ඒක ඒත්තු ගන්නන්න බැරි නෑ. දැන් දවලුත් අපි කමටහන් සුද්ධ කරනකොට අඩු ගන්න 3 දිනක් මතක් කරා. භාවනා කරනකොට කිසිවක්ම නැත් තැනකට යනවායි කියලා. ආනපනෙත් නෑ. කයත් නෑ. ඊට පස්සේ ආයසරයක් ආනපනෙ මතුවෙනවා. ආයසර ටික වෙලාවක ගිහලා ඇඟ රත් වෙලා ඇඟ මතුවෙනවා. එතකොට තමන්ගේ භාවනාදී හොඳම කෑල්ල කියලා කියන්නේ ආනපනෙ නැති, කයත් නැති, කිසිම සංඥාවක් නැති ඒ தത്വෙද එහෙම නැත්නම් ඒක බයක් චකිතයක් පාළුවක් තනිකමක්. ඒ වෙනුවට මේ කුරුළු සද්දයක් ඇහෙනවා හොඳයි. නැත්නම් මේ ඉඳගෙන ඉන්න කය හැප්පෙන හැටි දැනෙනවා හොඳයි කියලා නිකන් කැලේක අතරමං වෙච්ච මිනිස්සෙක්, කාන්තාරයක අතරමං වෙච්ච මිනිස්සෙක්, මහමෝදක අතරමං වෙච්ච මිනිස්සෙක් තව මිනිස්සෙක් දැක්කොත් එයාට ලොකු සතුටක් ඇති වෙනවා. මම තනි වෙලා නැහැ කියලා. එහෙම නැත්නම් මේ මිනිස්සු පුදුම දිශා මාරු වෙනවයි කියලා එකක් තියෙනවා. දිශා මාරු වෙච්ච ගමන් ඒ මනුස්සයා තව කවුරු හරි ඇහෙනකම්, පේනකම්, දකින්නකම් පුදුම පිපාසාවකයි. ඒ කියන්නේ අරූපෙට බයයි, රූපෙට කැමති. තව සමහරව හිතන අයියෝ මේ මොනවත් නැතු හිතපේකේදී පුදුම සාන්තියක් නැතිබේ, පුදුම හැල්ලුවක් නැතුනේ මේ ලෝකේ කරදරයක් නැහැනේ මම. බොහොම හිතිය බලන්නකෝ එහෙම ඉන්නකොට බල්ලෙක් බිරුවනේ. බලන්නකෝ එහෙම ඉන්නකොට කවුරු හරි කැස්සනේ. බලන්නකෝ එහෙම ඉන්නකොට වැස්සක් වැස්සනේ කියලා අර විවේකයට මනාපෙනේ සායක බාධා කරන රූප ධර්මයට වෛර කරනවා. ඉතින් ඒක හරියට කාට හරි ඔලුවට බස්සලා ඒක ඉස්සලා යා කියන්න ඕනේ මට මෙහෙම භාවනාදී මෙහෙම වෙනවයි කියලා. අර බලතේ දැන් හරි
ඔතන ගියේ අර සීලේ නිසා, සුතේ නිසා, සකච්ඡාව නිසා, සමතේ නිසා. දැන් ඒ විදිහට යමක් නැති බව දැනගෙන ඉන්න යමක් ඇති බව දැනගෙන ඉන්න කියන මේ සති තත්ත්ව දෙකේදී මනාපමනාප මොකද්ද කියලා බැලුවොත් එයාට ආයෙත් කියන්න පොඩ්ඩක් ඉන්න මං ගිහිල්ලා ආයෙසර බල්ලා ඉන්නවා. එක සැරයක් බැලුවට බෑ. ඒ කියන්නේ ආකාසානං ඡායතන ගියත් යට තියෙන විඥානේ මේකේ එකට කැමති එකට අකමැති. එතකොටත් තේරෙනවා මේ ගෑනුන්ට කැමති, පිරිමින්ට කැමති, වස්තුවට කැමති, හරකට කැමති, අලියට කැමති කියන එක තියෙද්දී මේ රූප ධර්මයන්ගේ ඇති නැති භාවයටත් ඒහා සමානම මනාපමනාප ඇති වෙනවා. ඒ සංසාරෙමයි එතනක් තියෙන්නේ. අන්න ඒක දකින්නකට අපි කියනවා විඥානං ඡායතන කියලා. විඥාණය මේ ඇති නැති දෙක අතරත් පංගු peeru බෙදෙනවා. දැන් මේකත් දැනගත්තාට පස්සේ ඊට යන්න පුළුවන්. යනකොටම අපි පූර්ව නිගම නැතුව යන්නේ මෙහෙම වෙනවනම් හොඳයි, ඊතර භාවනාව හොඳයි, සතිය හොඳයි, සමාධිය හොඳයි, පිං වැඩි ඔක්කොම හරි. ආයශරයක් ඒක ඉඳදී ඕන්නේ ඒකේ අනිත් පැත්ත එනවා. මෙන්න මේ දෙක හරියට දැනගෙන මේ දෙකට අපි හිතමු කවුරු හරි අහුවෙන්නේ නැතුව ඉන්නවයි කියලා. මොනවාක්වත් මම තැන්ට ගියත් ඊට පස්සේ අහම්බෙන් බල්ලෙක් බිරුවත් මට ගාණක් නැහැ. මම දන්නවා මේ දෙකේ සාපේක්ෂතාවයක් මිසක් බල්ලගේ සද්දට මනාපේ හෝ මොනවක් නැති එකට මනාපේ තියෙනවනම් විඥානේ හොල්මන් කරනවා. විඥානේ පංගු peeru බෙදනවා. පංගු peeru බෙදන්න නැතුව ඉන්න පුළුවන් නම් එයාට ආකින්චඤ්ඤායතන කියන දේවල් හොල්මන් කරයි. මේව හොල්මන් වෙන්නේ නැහැ. ඒකට අපි නිස්සන් වනේ වචනයක් පාවිච්චි කරන අපි හිත කරදර ගන්නෙ නැහැ. උද්දටම විවේකයේ හිටියත් කිසිම හේතුවක් නැතුව විවේකයේ කැඩුනත් දෙකටම සමබරව ඉන්නවා. හැබැයි ඒක ප්‍රകൃතියක් නෙවෙයි. ඒක එහෙම තියෙන්නේ නැහැ. ඒක හරියට වතුර මේ බෝලයක් රබර් බෝලයක් වතුරට තිබ්බා. ඒක ඊගාවට ඒක එනවා. ඒ තියෙනවා කියලා කියන්නේ සංඥාවක්, නැහැ කියලා කියන්නේ සංඥාවක්. ඔය සංඥාවන්ගේ ඇති නැති වීම විතරයි තියෙන්නේ කියලා නේව සංඥා නාසඤ්ඤායතනෙ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ සංඥාව අල්ලාගෙන සමාන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අපරාන්තයක් පනවන. මරුණට පස්සේ උඹ සංඤී ආත්මිකට යනවා. මරණයට පස්සේ අසංඤී ආත්මයකට යනවා. ඔබ මරණයට පස්සේ නේව සංඤී නසංඤී ආත්මයකට යනවායි කිය. ඉතින් ඒක ඔය ආගම් නායකටත් අපි කියමුකෝ දේවවාදී ආගම් හැම එකකම එහෙම දැන් මූල පටන් ගත්ත දෙවි කෙනෙක් කතා කරන එකට කියන්නේ අපේ ඉන්දියානු වචනෙන් කියන්නේ පරමාත්මය කියලා. පරමාර්ථය නෙමෙයි පරම ආත්මය කිය. අන්නේ පරමාත්මයේ සංඤීද පරමාත්මයේ අසංඤීද පරමාත්මයේ සංඤීද අසංඤීද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ආස්වාස් ප්‍රසවාසයේ සංඤීද තමන්ගේ ආස්වාස් ප්‍රසවාසයේ අසංඤීද තමන්ගේ ආස්වාස් ප්‍රසවාසයේ සංඤී අසංඤී දෙක මැදද. අනේ එතෙන්ද ගිය කෙනාට හිත හැකි මේ මගේ තියෙන ජීවාත්මය අර පරමාත්මයේ ලකුණු පෙන්නනවා. වර එක මට ආනපානෙ කරනවා මැරිලා නැහැ. හැබැයි මන් දන්නේ නැහැ. මට සංඥාවක් නැහැ, හැඟීමක් නැහැ. තව සමහරවල් තියෙනවා බැලුවොත් පේනවා. ඇතිනම් ඇති කියලා බැලුවොත් ඇති. නැති කියලා බැලුවොත් නැහැ. තව සමහරට ආනාපානෙම ගොරෝසුට අස්පුඩු පුරවාගෙන යන්න පටන් අර ගන්නවා. ගොරෝසු ආස්වාද ප්‍රසාද. ආන්න මේ තුන බලනකොට එයාට දල සංඥාවක් ගන්න පුළුවන් මේ මගේ ජීවාත්මය මෙහෙම පරමාත්මය මෙහෙමයි කියලා. මෙතෙන්ට යන්නේ හසත්තු මරණ කට්ටිය. මෙතෙන්ට යන්නේ හොරකම් කරන කට්ටිය. මෙතෙන්ට යන්නේ කාමීත්‍යාචාරය කරන අය. බොරු කේලම් හිස්සචන පරිසවචන කියයි. මෙතෙන්ට යන්නේ සුද්ධාත්ම වශයෙන් ඔය සමන බ්‍රාහ්මණය තමයි. ගියත් ඔය අහුවෙන ඒ ට්‍රැප් එක එතන තියෙන අහුවිල්ල සර්වඥාන්සමේ පංචත්තේ සූත්‍රයේ පෙන්නලා කියනවා. ඒ නිසා මරණින් මත්තේ වෙනවා මොකද්ද පවතිනෝ. ඒ පවතින දේ සංඤේ කියලා කට්ටියක් ගන්නවා. මම මරණයට පස්සේ මම හඳුනා ගන්න පුළුවන් තැනකට ඉන්නේ. ලකුණක් තියෙනවා. තව සමහර කියනවා අසංඤේ කියලා. ඒ නිසා ඔය සංඤීරු ආත්මේ අසංඤී ආත්මේ නේව සංඥා නාසංඥා ආත්මේ කියන එක අප්‍රාන්ත වශයෙන් මරණයෙන් එහාට ගියාට පස්සේ තව දෙකක් එකතු වෙලා මේ තුන පහක් වෙනවා. ඉතින් ඔය ටික අදාළද අපේ නිවනට, ඔය ටික අදාළද බුද්ධ ආගමට, ඔය ටික අදාළද සතියට, ඔය ටික අදාළද ප්‍රඥාවට කියලා ගත්තොත් අපිට හිතන ඕව ඕනේ නෑනේ අපිට කියලා. මේ බුදුහාමුදුරුවෝ හිතලා බලලා ඔළුවට දාන දේවල් අපි දත යුතුද කියලා. නමුත් සංඤී ආත්මයට ගෙහිල්ලෙවලා භාවනාවෙන් කෙලවරට ගියත් එයා එතන පටල වෙන්නේ
අසඤ්ඤේ කියන තැනට ගිහිල්ලා එතන පටලවෙන්නේ. සංඤී අසඤ්ඤී දෙකම නේව සංඥා නාසඤ්ඤා කියන දර පටලවෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් කියන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙන්නේ. මෙහෙම දෙයක් ඇත කියලා සතෝ සත්තස්ස උච්ඡේදම් විභවම් පඤ්ඤායති කියලා මේ ඇති සතෙක්ම මරණයෙන් පස්සේ නැති වෙනවා කියලා සමහරෙක් කියනවා. සංඥා නැහැ අඳුරන්න බැරි වෙනවා කියලා. තව සමහරව කියනවා මේ ජීවිතයේදීම ඔය ඇත්තෙත් නැති ඇතයි කියන හෝ නැතයි කියන මොකක්වත් නැතුව සම්පූර්ණ ගෙවල් දාන්න පුළුවන්. මරණින් එහාට නෙවෙයි. ආන්නෝය කාරණයකට චම් පහක් වෙනවා. ඉතින් මේ පහ පිළිබඳව කතාකරනද මේ කොරෝනා යුගේ මේ කාම ලෝකේ මේ බාහිරේ තන්නේ කරම භෞතිකයේ දිගේ කතා කරන ලෝකේ කොහොම කතා කරන්නද? නමුත් ඒකේ කතා කරන එකේ වටිනාකමක් තියෙනවා. අද බෞද්ධයන්ට මේක පිළිබඳ හැඟීමක් ඇත්තේම නැහැ. උගක් භාවනා කියලා දෙන හුඟක් පතපොත කියන හුඟ දෙනෙක් ඉන්නේ අර ඉන්දියාවට වෙච්ච වැඩේ. එහෙම ජීවාත්මයක් තියෙනවා. මේ එහෙම නැත්නම් මේ අද්වෛතයක් කියලා එකක් තියෙනවා. ඒ අද්වෛතයට ගිහිල්ලා ඒකේ හොඳ නරක දෙකක් නැහැ. ඒකේ ಗುಣ නිර්ගුණ දෙකම තියෙනවා කියලා මම මේ කියන මගේ පුද්ගලික මතේ ඒ ආදි ශංකර් කියපු කතාවේ කිසිම විනිශ්චය කරගන්න බැරි මට්ටමට අද බෞද්ධය වැටලා තියෙනවා. ඒක තාමත්ම සෝචනීයයි. අද ඉන්දියාවේ බුද්ධ ධර්මයක් ඇත්තේම නැහැ. ඉන්දියානු එහෙම නැත්නම් අපි කොහොද හින්දු කියලානේ කියන්නේ. ඔය හින්දු කියලා කියන්නේ දාගත්ත නමක ඔය ඉස්සර තියෙන බ්‍රාහ්මණ ආගම. බුද්ධ ආගමෙන් පස්සේ තමයි ඔක හින්දු කියන්නේ. හින්දු ආගමේ කට්ටිය ශංකරාචාර්යයට බයිනවා මේ බුදුරජාණන්සේගේ කැලිය අරන හින්දු ආගමේ තියෙන මූලික ලක්ෂණ නැති කෙරුවයි කියලා. මොකද ශංකරාචාර්යතුමා ඉන්දියාවේ ඔය ශ්‍රමණයෝ ඇති කරා. පැවිද්ද කියන එක ඇති කරා. බ්‍රාහ්මණ ආගමේ එහෙම තිබුණේ නැහැ. පැවිද්ද කියලා කියන්නේ සාමාන්‍ය සම්මතේ කඩාන ගිය කෙනා. ඉතියාගේ ලකුණු කීපයක් එයා මේ හින්දු ආගමට ඇති කෙරුවයි කියලා මධ්‍යස්ථ මතධාරීන් පෙන්නනවා. හැබැයි අර ලස්සන බුද්ධ ඥානසේ අරගෙන කියලා ස්ථාපත්‍ය කරපු ඉන්දියාවේම බුද්ධ ආගම මැකුවා. මැකුවේ ඒ බ්‍රහ්මයේ කෙනක් තියලා බ්‍රහ්මයාට තියෙනවා සංජීව අවස්ථාවක් තියෙනවා අසංජීව අවස්ථාවක් තියෙනවා නැත්නම් නිර්ගුණ සහ ගුණ අවස්ථා දෙකක් තියෙනවා. ඒ දෙකේ නිර්ගුණ தત્ත්වය තමයි පරමාර්ථ සුද්ධිය. ඒක මනුස්සයට අල්ලන්න බෑ. මොකද මනුස්සයා කියන්නේ කෙලසිච්ච සතෙක්. මනුස්සයට අවවන්න පුළුවන් ඉන්නේ ගුණයක් තියෙනවා නම් විතරයි. නිදර්ශනයක් තියෙනවා නම් විතරයි. පාදමක් තියෙනවා නම් විතරයි. මනුස්සයා අල්ලන්නේ ඒ ගුණයේ මිසක්කා මූල ස්වභාවය නෙවෙයි. ඉතින් මේක පිළිබඳව මම අපි Hindu මේ ගුරුනාංශ කෙනෙක් එක්ක මම කිව්වා මට හරි ආසයි දැනගන්න මට තේරෙන්නේ නැහැ මේ ශංකරාචාර්ය කියන වැඩේ අපි චෝදනා ස්වරූපයෙන් කතා කරලා දන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා ධම්මජානට මම එන්නම් ඕන නම් නිසන්ට ඕක අල්ලන්න බෑ. අපි යම් කිසි වස්තුවක ගුණයක් තියෙනවා ගුණයක් නැති අවස්ථාවක් තියෙනවා තියෙන අවස්ථාවකුත් තියෙනවා නැති අවස්ථාවක් කිව්වොත් අපි කොහොමද ඕක විනිශ්චය කරන්නේ? අපි කිව්වොත් බුද්ධජනනාංශයේ කියන අනිදර්ශන විඥානය කියලා එකක් තියෙනවා. ඒකට පාටක් ගඳක් රසක් හැඩයක් මොකක්වත් නැහැ. ඊට පස්සේ කියනවා විඥානේ තියෙනකොට පාටක් ගඳක් රසයක් හැඩයක් තියෙනවා. ඒක සනිදර්ශන විඥානය. ඉතින් ওই දෙක පිළිබඳව බුදු කෙනෙකුට පේනවා මිසක් මට කියත හැකයි මට හරියට මේ විඥානේ අනිදර්ශන සනිදර්ශන පේනවයි කියලා. මට කියන්න බෑනේ විඥානේ පාදමක් සහිතද නැද්ද? ප්‍රතිෂ්ඨිත අපතිෂ්ඨිතද කියලා දැනගන්න. ඉතින් එතනනේ ගැලවුම තියෙන. එතන ඉන්නේ අපි මේ ඉහළට ගිහිල්ලා සීලයක් සමාදන් වෙලා සමාධියක් මේ සුතයක් සාකච්ඡාවක් සමතයක් විපස්සනාවක් කරලා ඔතෙන්ද ගියාට පස්සේ එතන සත්වයේ ආත්මේ පුද්ගලික ඉන්නව ගුණයක් නැතුවද ඉන්නව අනිදර්ශනද ඉන්නව ප්‍රතිෂ්ඨාවක් නැද්ද නැත්නම් සතෙක් පුද්ගලික ආත්මයක් නැද්ද කියන එකේ අද මේ වර්තමාන මාතේ පවතින බුද්ධ ආගමේ කිසිම කෙනෙකුට තීන්දුවක් කරගන්න යාරේකෝදුවක් නැහැ. මනින්න විදියක් නැහැ. ලේසියෙන් යනවා ඉන්දියාවේ කියන කතාවට. ලේසියෙන් යනවා මේ ශංකරාචාර්ය. ඒ නිසා යත්තන්ට කරදරයක් නැතුව යෝග අභ්‍යාස කරන්න පුළුවන්. කරදරයක් නැතුව ඉන්දියාවේ තියෙන දේවල් අපිට සාදු කියන්න පුළුවන්.
හැබැයි ඒකෙම තමයි බුදුන් මැකුවේ. ඒකෙම තමයි ධර්මෙ මැකුවේ. ඒකෙම තමයි සංඝයා මැකුවේ. ඒකෙන් තමයි ඉන්දියාවේ බුද්ධ ආගමේ මැකුවේ කියලා කිව්වොත් ආපු එක ಜಾතිවාදී කතාවල් ඉව කියන්න දෙන්න එපා. මේ දැන් බුද්ධ ආගමයි Hindu ආගමයි සමානයි කියලා. විශේෂයෙන්ම දැන් ඉන්න නරේන්ද්‍ර මෝඩි ඒක ප්‍රසිද්ධියේ කියනවා. අපි දෙකොල්ල අතර ගැටුමක් නැහැ. Hindu කට්ටියගේ හැබැයි අනිකාග විනාශ කරන ගතියක් නැහැ. ඒ කියන්නේ පිළිම කඩන එහෙම දෙයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ ගහන්නේ මූල ධර්මයෙන්මයි ගහන්නේ. එහෙම නැත්නම් කියනවා නම් දෘෂ්ටියෙන්මයි ගහන්නේ. නමුත් සරුවචනංශයේ අවුරුදු 600කට කලින් පහළ වෙලා සරුවචනංශයේ මේකට කතා කරලා තියෙනවා. අද මෙවුවා සාකච්ඡාවේ නැහැ. අද මෙවුවා දෙබසේ නැහැ. අද මෙවුවා අපි මේ දේශනාවකටවත් ගන්නෑ. ඉතින් පංචත්ත සූත්‍රයේ දේශනාවට ගත්තයි කියලා කියන්නේ ප්‍රශ්නයක් තමයි. ඒකත් භාවනා නොකරන අයට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙන්නේ කොරෝනා ප්‍රශ්න. ඒගොල්ලන් තියෙන්නේ ඩොලර් ප්‍රශ්න. ඒගොල්ලන් තියෙන්නේ පාම් ප්‍රශ්න. මේක තියෙන්නේ තාමත්ම ඉහළට ගිය කෙනෙකුට දෙයක් තියෙනවා ඒකේ පාටක් ගඳක් රසයක් හැඩයක් නැති නිර්ගුණද? එහෙම නැත්නම් දෙයක් නැද්ද? හැඩයක් පාටක් ගඳක් තියෙනත් නැතිත් දෙකම තියෙනවා බ්‍රහ්මට. බ්‍රහ්ම කෙනෙක් ඉන්නවා ඒක පුද්ගලිකයි. සර්වඥයන් සඳහන් කරන ධර්මතා කියලා දෙයක් තියෙනවා. න්‍යාය ධර්ම දෙයක් තියෙනවා. ඒකේ පාටක් ගඳක් රසයක් මොකොත් නැහැ. ඒක අනාත්මයි කියලා. ඒකට පුද්ගල ભેදයක් පුද්ගල ආරෝපණයක් කරන්න බෑ කියලා. ඉතින් ඔය දේ කාටද පුළුවන්නේ මේ අතරගත්ත දෙල්ලි ගෙඩියක් වාගේ හස්තාමලකයක් වගේ අරගෙන පෙන්නන්න. හැබැයි ඒ දේ අඩු ගානේ බාහිරයේ හෝ ත්‍රිපිටකයේ හෝ විස්තර කරගන්න බැන්න අපි භාවනාදී ගිහලා ওই දෙකෙන් එක හිර වෙනවා. වළක්වන්න බෑ. ඒ පිස්සුව ඒ ලෙඩේ හැදෙන්නෙත් නෙව නම්බුකාර ලෙඩ. මම කියන ආත්මේ නැත්නම් නිවන් දැකලා නැති ආත්මෙකම යාට ඉන්න වෙලාවට ගඳක් රසක් හැඩයක් පාටක් මොකක්ද තියනවාද? නිර්ගුණද? සුගුණද? මොකද්ද ලකුණ? හරියට කියනවා ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස මොකක්ද? වම තිනනකොට දකුණු තිනනකොට මොකක්ද ඇති වෙනස? වමෙන් දෙවෙනි වමට ඇති වෙනස මොකක්ද? තුන්වෙනි වමට ඇති වෙනස මොකක්ද? දකුණට වෙනස මොකක්ද? මේක කඩාන ගිහිල්ලා විභජ්‍යවාදයේ කෙලවරට ගියාට පස්සේ පේනවා තියෙනවා හැඩයක් නැතිකමද නැත්තම් නැද්ද? එතනින් දේශනා නතර කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ආගෙන ඊට බොම් පිසිද්ද වෙනවා. අපි බලමු මේ අපරාන්ත ණයේ තව ඉදිරියට කොහොමද මේක බුදුජානනාංශයේ මේ ඇයි අපිට මෙච්චර මේ බණ භාවනා කරන අයගේ ඔළුව පුපුරන තරමේ දේවල් අපිට දෙන්නේ. එහෙම නැතුව මේ යන්න ක්‍රමයක් නැද්ද කියන එක අපි හෙට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අහගෙන හිටපු සීල දෙනාටම තෙරුවන් සරණයි.